$12.45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඉනූෂාවී බැද්ද. කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනේ 75% කටයුතු අවසන්. තේ වගාවට දියර පොහොර වර්ග 2ක්. කොවිඩ් මැඩලීමට තවදුරටත් විදේශ රටවල සහාය ලබා ගැනීමට පීවර. ගිනිගත් නෞකාව හේතුවෙන් පීඩාවට පත් වූ දිහිවරයින්ට වන්දි ගෙවීම ආරම්භයි. ඍජු විදේශ ආයෝජන නැංවීමට මහ බැංකුවෙන් වැඩසටහන්. කොළඹ කලාපයේ සීලුම ගුරුවරුන් එන්නත් කර අවසන්. අගෝස්තුවේදී පාසල් විවෘත කිරීමේ බලාපොරොත්තුවක්. නිරෝධායන නීති කඩ කළ 41,000කට නඩු. ලොව පුරා ඇති බෞද්ධ සිද්ධාස්ථානවල තොරතුරු එක්රැස් කෙරේ. ලෝක වෙළඳාමේ තවදුරටත් ප්‍රමුඛයා චීනයේ බව තහවුරු වේ. ලෝක පුසලාන ක්‍රිකට් තරඟමාලා 4ක සත්කාරකත්වය ලබා ගැනීමට රටවල් 3ක් උත්සාහයක. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් වූ රජයේ වැඩපිළිවෙල මේ වන විට 75% පමණ අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතා පවසයි. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගයව ඇතිව මේ සතියේ සිට ගොවි ජනතාව හා පුරවැසි සමාජය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. ඒ අනුව ගම් මට්ටමින් ප්‍රචාරක වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මේ වන විට කාබනික පොහොර අවශ්‍යතාව සපුරාලීම සඳහා ගොවින්ගේ නිෂ්පාදනවලට සහාය ලබා දීම කඩිනම් කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගයේ ඇතිව ආදර්ශ කොම්පෝස්ට් නිෂ්පාදන මධ්‍යස්ථාන එක් කොට්ටාසයකට අඩුම තරමින් ඒකක 50ක් වන පරිදි නිෂ්පාදන වැඩ ආරම්භ කර ඇත. කෘෂිකර්ම නිලධාරීන්, කෘෂි උපදේශකවරුන්, මහවැලි නිලධාරීන්, අන්තර්පළාත් කෘෂි නිලධාරීන් ආදී ශේෂ්ත්‍ර ගණනාවක පිරිස් ගුණාත්මක කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට තම දායකත්වය ලබා දෙයි. පුහුණු වැඩසටහන් ආරම්භ කර තිබේ. අපේක්ෂාව වන්නේ මාස් කන්නේදී රට තුළම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමයි. හෙක්ටාරයක් සඳහා කිලෝග්‍රෑම් 500ක කොම්පෝස්ට් පොහොර අවශ්‍ය වේ. 5% නයිට්‍රජන් සාන්ද්‍රණයක් ඇති කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල ඒ අනුව දිවෙන පුරා ක්‍රියාත්මකයි. කාබනික තේ වගාව වෙනුවෙන් දියරයම කාබනික පොහොර නිෂ්පාදන හඳුන්වා දීමට ඇල්කඩුව වැවිලි සමාගම ක්‍රියා කර තිබේ. එහිදී අධික නයිට්‍රජන් ප්‍රතිශතයකින් යුත් දියරයම කාබනික පොහොර වර්ග 2ක් හඳුන්වා දී ඇත. මාළු අවශේෂ භාවිත කරමින් එක් පොහොර වර්ගයකුත්, ශාක වර්ග 7ක පත්‍ර භාවිත කරමින් තවත් දියරයම පොහොර වර්ගයකුත් නිපදවා තිබේ. ඝන කාබනික පොහොර නිෂ්පාදනයටද සමාගම පීවරගෙන ඇත. හෙක්ටයාර 100කට වැඩි කාබනික තේ වගාවක්ද ඔවුන් දැන් පවත්වාගෙන යනු ලැබේ. කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන දැන් වඩා සක්‍රියව රටපුරා ක්‍රියාත්මක වෙමින් පවතී. සබරගමුව පළාතේද සජීවයා සබරගමු කාබනික විප්ලවය ලෙස මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මෙය සයවැදෑරුම් ව්‍යාපෘතියකි. රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් එය ක්‍රියාත්මකයි. මෙය පොහොර නිෂ්පාදනයට පමණක් සීමා නොවේ. පරිසර හිතකාමී ගොවිතැන වෙනුවෙන් ජනමනස මෙහෙයවීම, ආහාර සුරක්ෂිතතාව, පසු අස්වනු හානිය හඳුනා ගැනීම, ඒවාට විසඳුම් යාන්ත්‍රණයක් සැකසීම සජීවයා අරමුණ වේ. සබරගමුව පළාතේ වී අතිරේක භෝග එළවලු හා පළතුරු වෙනුවෙන් මෙට්‍රික් ටොන් 4,00,000කට වැඩි කාබනික පොහොර අවශ්‍යතාවක් පවතී. එම අවශ්‍යතාව තහවුරු කර ගැනීමට ඉදිරි වසර දෙකේදී ඉලක්කගත ස්වයං නිෂ්පාදකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ගොවි සංවිධාන, ප්‍රජාමූල සංවිධාන, සත්ව ගොවිපළ හිමියන් සම්බන්ධ කර ගැනේ. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට සහාය ලබා ගැනීමට මැදිහත් වන්නේයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට නේවාසික කොන්සල් ජනරාල්වරුන්ගෙන් ඉල්ලා සිටී. පිලිපීනය, ඔස්ට්‍රේලියාව, බල්ගේරියාව, සීෂෙල්ස්, ඉක්වදෝරය හා පෝලන්ත යන රටවල කොන්සල් ජනරාල්වරුන් හමු වූ ඇමතිවරයා මෙම ඉල්ලීම සිදු කළේය. විදේශ අමාත්‍යාංශයේදී එම හමුව පැවැත්වුණේ.
නොබෙදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රජය සෑම රටක් සමගම සහයෝගයෙන් මිත්‍රශීලව ක්‍රියා කරනු ලැබේ. එබැවින් මෙරට ආර්ථික හා ව්‍යාපාරික කටයුතුවලට සහය ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණයෙන් දායක වන්නේද ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළේය. ගිනිගත් නෞකාව හේතුවෙන් පීඩාවට පත් වූ දිහිවරයින්ට වන්දි ගෙවීම අද සිට ආරම්භයි. ඒ අනුව අතුරු වන්දියක් ලෙස ලැබුණු මුදලින් රුපියල් මිලියන 420ක් දිහිවරයින් 16,000කට බෙදා දීමට නියමිතව ඇත. අදාළ මුදල් බැංකු මගින් පමණක් ගිණුම් ගත කෙරේ. චෙක්පත් මගින් හෝ අතට මුදල් ලබා දීමක් සිදු නොකෙරේ. යම් අයෙකුට මුදල් ගිණුම් ගත වී නොමැති නම් ලබන සතියේදී අභියාචනා ඉදිරිපත් කළ හැකිය. කොවිඩ් තත්ත්වය හමුවේ උවත් අපනයනය වර්ධනය කර ගැනීමට රජය විශාල උනන්දුවකින් ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසයි. වරාය නගර ව්‍යාපෘති යටතේ මෙතෙක් රටට නොපැමිණි ඍජු විදේශායෝජන ඉදිරියේදී වර්ධනය වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි. අපනයන වර්ධනය කර ගැනීම සඳහා විශාල උනන්දුවක් රට පුරාම පවතිනවා. මේ තියෙන තත්ත්වයන් යටතේ උනන්දුව යටතේ අපනයන පිළිබඳ වර්ධනය ලංකාව පෙර තිබුණාට වඩා හොඳ තත්ත්වයකට පත්වෙයි. මේ කොවිඩ් ප්‍රශ්නය තරමක් හෝ සහනදායී තත්ත්වයකට පත් වුණාම අපනයන පිළිබඳ තත්ත්වය ඉතාමත්ම සුබවාදී විදියට බලන්නට පුළුවන්. විශේෂයෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වගේ දේවල් උත්පදනම් කරගෙන අපේ රටේ මෙතෙක්කල් විශාල වශයෙන් දිරිගන්වා ගන්නට බැරි වෙච්ච ඍජු විදේශීය ආයෝජන විශාල වශයෙන් මේ කාලය තුල ඉදිරි අවුරුදු වල වර්ධනය වෙයි. ඒ අනුව භාණ්ඩ හා සේවා අපනයන විශාල වශයෙන් වර්ධනය වෙයි කියන අපේක්ෂාව අපේ සිත් තුළ තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු ගුරුවරුන් අද පස්වරුව වන විට එන්නත් කොට අවසන් කළ හැකියයි අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතා පවසයි. නාරහෙම්පිට යුද හමුදා රෝහලේදී ගුරුවරුන් එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. 2,42,000ක් වන ගුරුවරුන්ගෙන් වැඩි පිරිසකට දැන් එන්නත ලබා දී අවසන්ය. අගෝස්තු මාසයේ වන විට පාසල් විවෘත කිරීම අපේක්ෂාව බව ඇමතිවරයා කියා සිටී. පවතින කොරෝනා තත්ත්වය නිසා අඩාල වී තිබෙන අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට නාලිකා 20ක් ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි. පාසල් ශ්‍රේණී 13ක් සඳහා නාලිකා 13ක්ද පිරිවෙන් සඳහා නාලිකා 2ක්ද වෙන් කර ඇත. ජනමාධ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා ජනප්‍රිය පාසල්වල ගුරුවරුන් සහභාගී කරගන්නා බව ඇමතිය කේලී රඹුක්වැල්ල මහතා පවසයි. වසංගතය අපි යම් කට්ටමකට පාලනය කරත් මගේ විශ්වාසය තව අවුරුද්දක් හමාරක් යනකම් මේක තනින් තන විවිධ ප්‍රභේදයන් කිය ඉස්මතු වෙන්නට පුළුවන්. ඒ නිසා අධ්‍යාපනය වැටෙන්න නොදී බලා ගැනීමේ වගකීම පවතින රජයට තියෙනවා. ඒකෙන් අපි බැහැර වෙන්න බෑ. ඒකට නිදහසට කරුණු දෙන්නත් බෑ. මොකද හේතුව අධ්‍යාපනය කඩා වැටෙනවා කියන්නේ රටක සම්පූර්ණ ගොනු නාට්‍යම කඩා වැටෙනවා. නිසා අධ්‍යාපනය කඩා වැටෙන්න දෙන්න බෑ. මම හිතනවා ඉදිරියේදී ඩේටා වල ප්‍රශ්නයක් අපි සැලකිල්ලටගෙන සාලේ රූපෝහණිය ගෙන આવොත් වඩා හොඳයි කියලා අපිට හිතනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව තවත් වැඩි කර තිබේ. ඒ අනුව අද සිට දුම්රිය ගමන්වාර 103ක් ක්‍රියාත්මකයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් දුම්රිය ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිරෝධායන නීති කඩකල 41,000කට නඩු පවරා ඇති බව පොලිසිය පවසයි. තවත් 8,000කට ඉදිරියේදී නඩු පැවරේ. මෙවැනි වරදක් වෙනුවෙන් රුපියල් 10,000ක දඩයක් සහ මාස 6ක සිරදඬුවමක් ලබා දීමේ හැකියාව අධිකරණයට තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. රජයේ මිලදීගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම මෙරටට ළඟා විය. ඒ අනුව මෙරටට ලැබුණු මුළු ෆයිසර් එන්නත් ප්‍රමාණය 52,000කි. එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ 1,26,000කට පමණ කොරෝනා එන්නත ලබා දී ඇත.
මේ දක්වා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව ලක්ෂ 30කට ආසන්නය. තවත් දසලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට එහි දෙවන මාත්‍රාවද ලබා දී තිබේ. ෆයිසර් එන්නත ලබා දී ඇති මුළු සංඛ්‍යාව 18,000 ඉක්මවයි. කොවිෂීල්ඩ් මෙන්ම ස්පුට්නික් V එන්නතද මෙරට භාවිතය සඳහා යොදාගෙන ඇත. විදේශ රටවල් රැසක් කොවිඩ් මර්ධනය සඳහා මෙරටට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට දැන් ඉදිරිපත්ව සිටී. ශ්‍රී ලංකාව සමග ඇති මිත්‍රත්වයේ හේතුවෙන් එම රටවල් මෙම දායකත්වය ලබා දෙයි. එමගින් රජයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමටද හැකිව ඇත. බෙල්ජියමේ දේශසීමා රහිත රෝහල ඔක්සිජන් සිලින්ඩර් රැසක් පරිත්‍යාග කළේය. එම උපකරණ තොගය බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපතිනියට එම රෝහලේ කළමනාකාරීත්වය විසින් භාර දෙනු ලැබිය. ඒ අතරම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයෙන් කළ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සිංගප්පූරු රතු කුරුස සංවිධානයේද සහයෙන් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර් 50ක් හම්බන්තොට රෝහලට පරිත්‍යාග කළේය. පවතින වර්ෂාවත් සමග ඩෙංගු පැතිරීමේ අවදානමක්ද පවතී. තම නිවෙස් හා අවට පරිසරය අඛණ්ඩව පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු පැතිරීම වළක්වා ගත හැකිය. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක ඩෙංගු රෝගයද පැතිර ගියහොත් එය වඩාත් අර්බුදකාරී වෙයි. උණ හිසරදය වමනය හා දැස් දෙපස වේදනාව ඩෙංගු වල ලක්ෂණයකි. මෙම ඇතැම් තත්ත්වයන් කොවිඩ් රෝගයටද ආවේනිකය. මේ වන විට ඩෙංගු රෝගීන් 14,000ක් මේ වසරේදී වාර්තා වී තිබේ. ඉන් 7 දෙනෙකු මිය ගොස් ඇත. බස්නාහිර පළාතට අමතරව ගාල්ල, මාතර, කුරුණෑගල, මහනුවර දිස්ත්‍රික්කවලින්ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසයි. කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට හා ලෝකවාසී ජනතාවට ආශිර්වාද පතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍ර සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 252 වැන්න අද පසරු 6:30 සිට හික්කඩුව තිරානගම ශ්‍රී සීලක්කන්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට විකාශනය කරනු ලැබේ. මේ පිළිබඳව අදහස් දක්වන හික්කඩුව ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී එම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති පූජ්‍ය මීවන පලානේ ධම්මරතන ස්වාමින් වහන්සේ. දොළන්දුව පටුවත ශ්‍රී සීලක්කන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පුරා මාසයක් අපි නොකඩවාම රතන සූත්‍රය දේශනා කළා. එතකොට මේ රතන සූත්‍රයේ අවසාන දිනය තමයි අද දිනය. අද දිනේ අපි ගරුතර මහා සංඝයා වහන්සේ 15 නමක් වඩම කළ රතන සූත්‍රය දේශනා කරනවා. ඒ නිසා සියලු දෙනාටම ඒමට විහාරස්ථානයට අපහසු නිසා අපි කාරුණිකව සියලු දෙනාටම මතක් කර සිටිනවා තමන්ගේ නිවෙස්වල ඉඳලා මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. ඒ වගේම ත්‍රිවිධ හමුදාපති නිලධාරීන් ඒ වගේම ගාල්ල මහදිසාපතිතුමා ප්‍රධාන සියලුම ආරාධිත අබුත්තන් මේ අවස්ථාවට සම්බන්ධ වීමට නියමිත බව කාරුණිකව සිහිපත් කරනවා. මීළඟට ප්‍රමුඛ පුවත. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ලොව පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු එක්රැස් කර ලේඛන ගත කිරීමට විදේශ අමාත්‍යාංශය සූදානම් වේ. එමගින් ලෝකයේ වෙනත් බෞද්ධ රටවල් සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතා පුළුල් කරගත හැකිය. රජයේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීමද ලබා ගැනේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. පොදු ස්ථාන සාපු සංකීර්ණ වෙළඳසල් තුළ මුව ආවරණ නොපැළඳ සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය ආරම්භයි. ඒ සඳහා නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තිබේ. රට විවෘත කර ඇති මේ මොහොතේ ඇතැම් පිරිස් මේ ආකාරයෙන් හැසිරීම අනුමත කළ නොහැකි බව පොලිසිය පෙන්වා දෙයි.
වසංගත තත්ත්වය පාලනය කිරීමට තවදුරටත් ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය වේ. විදෙස් පුවත්. චීනයේ බීජින් අගනුවරට අද පස්වරුවේද ඡණ්ඩ මාරුතයකින් බලපෑම් එල්ලවනු ඇතැයි එරට කාලගුණාංශ සඳහන් කරයි. ඊයේ පස්වරුවේ සිට චීනයේ නගර රැසකට දැඩි වර්ෂාපතනයක් ඇදහැළුණේ. මේ හේතුවෙන් ගුවන් මෙහෙයුම් 100කට වැඩි සංඛ්‍යාවක් අතීටුවා තිබේ. එමෙන්ම පාසල් වසා දමා ඇති අතර සංචාරක කලාපද වසා දමා තිබේ. ප්‍රදේශ කිහිපයකින් නාය යෑම්ද වාර්තා වුණේ. මේ අතර ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට බලපෑ අකුණු හේතුවෙන් පුද්ගලයෝ 18 දෙනෙක් මිය ගියහ. ඉන් 7 දෙනෙක්ම ළමයි වෙති. ඉන් 11 දෙනෙක් මිය ගොස් ඇත්තේ කුළුණක් මුදුනේ සෙල්ෆි ඡායාරූප ලබා ගනිමින් සිටියදීය. ලෝක වෙළඳාමේ වර්ධනයට තවදුරටත් ප්‍රධානතම දායකයා වී ඇත්තේ චීනයයි. චීනයේ ශක්තිමත් දේශීය ඉල්ලුම සහ ආනයන ඉල්ලුමේ අඛණ්ඩ වර්ධනය මීට විශාල ලෙස බලපා ඇත. චීනයේ සිල්ලර වෙළඳාම කොවිඩ් තත්ත්වයට පෙර තිබූ වේගයට වඩා වේගවත් වී තිබේ. ඇතැම් ස්වයං රැකියා නිෂ්පාදන වෙනත් රටවලට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම හේතුවෙන් විශාල වෙළඳපළක් ගොඩනැගී ඇත. එරට අන්තර්ජාල අලවිය 32%කින් වැඩි වී තිබේ. ඇමරිකානු සම්බාධක හේතුවෙන් එරට වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් සිදු වී නොමැත. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සුමාහට මාස 15ක සිරදඬුවමක් පැනවීමත් සමග රටපුරා ගැටුම් උත්සන්න වී තිබේ. ඒවා මැඩ පැවැත්වීමේදී පුද්ගලයන් 62 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. තමාව නිදහස් කරන්නයි ඔහු කළ අභියාචනය අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිවුණේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මාදිවැල අක්කර 39ක කොළඹ කුරුළු උද්‍යානයේ ඉදිකිරීම් දැන් සිදුවේ. දේශීය හා විදේශීය සංචාරකයින්ට නවතම අත්දැකීමක් එක්කිරීම මෙහි අරමුණයි. මේ අතර මීගමුව කොච්චිකඩේ නගරයේ පවතින රථවාහන තදබදයට කඩිනම් විසඳුම් ලබා දීමට ක්‍රියා කෙරේ. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා අද නිරීක්ෂණ චාරිකාවකට එක්විය. කොච්චිකඩේ පාලම අසල සිට කොළඹ දෙසට මන්තීරු 4ක් යටතේ මාර්ගය පුළුල් කෙරේ. දඩුගම සිට පුත්තලම දක්වා මාර්ගයද සංවර්ධනය කෙරේ. ඉදිරි මාස 3ේදී එම මාර්ගවල කිලෝමීටර් 100ක දුරක් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ සංවර්ධනය කිරීමට නියමිතව ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලා 4කදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග එක්ව ක්‍රියා කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වේ. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය ලබා ගැනීම ප්‍රධාන අරමුණයි. එම තරග ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේද කැමැත්ත ඇතිව පාකිස්තාන ක්‍රිකට් සභාපති එෂාන් මානි මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. වසර 2027 සහ 2031 පැවැත්වෙන පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලා සහ වසර 2025 දී සහ 2029 දී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගමාලා ලබා ගැනීම ප්‍රධාන අරමුණයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තම සහභාගිත්වය තවදුරටත් ස්ථිරව කිව නොහැකි බව විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය දිනාගත් සර්බියාවේ නොවැක් ජෙකොවිච් පවසයි. ඔහුගේ තීරණයට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ ලබා නොදීමයි.
මීට පෙර ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩකයෙකුද මෙම තීරණය මත ක්‍රීඩා උළෙලින් ඉවත් විය. මේ වසරේ ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 3ක් ජය ගැනීමට ජෙකොවිච් සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පූර්ණ කෘෂිකාර්මික වටපිටාවක් ඇති බඳගිරිය ප්‍රාදේශීය ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අදාළව කෘෂි නිෂ්පාදන අලෙවිසලක් ගොවි බැංකුවක් සහ ගොවි ජන බොජුන්හලක් ඉකුත්දා විවෘත කෙරින. ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන කාබනික පොහොර මෙම කෘෂි අලෙවිසලෙන් මිලදී ගත හැකිය. මෙම කටයුතු වෙනුවෙන් මූලික බැංකු සේවා ගොවි ජන බැංකුවෙන් ඉටු කරගත හැකිය. ඒ අතරම කුඩා පරිමාණ ව්‍යාපාර ඇතිකිරීම වෙනුවෙන් ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රදේශයේ ගොවි ජනතාවට කුරුඳු කහ පුවක් සහ ගම්මිරිස් පැළ බෙදා දීමද ඉකුත්දා සිදු කෙරින. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන ගොඩකවලින් ආරම්භ විය. එහිදී රන් ආශ්‍රිත කර්මාන්ත ගම්මානයක් ලෙස මාවතලන්ද ග්‍රාම නිලධාරී වසම තෝරාගෙන තිබේ. මෙම නිෂ්පාදන ගම්මාන මගින් ග්‍රාමීය කලාපය තුළ නිෂ්පාදන ක්‍රමවේදය දිරිමත් කෙරේ. ජාතික නිෂ්පාදනය වැඩි කිරීම තවත් අරමුණකි. විකල්ප ආදායම් මාර්ග ඇති කිරීමද අපේක්ෂාවකි. ග්‍රාමීය මට්ටමින්ම රැකියා අවස්ථා උදා කර දීම ප්‍රධාන ලෙස බලාපොරොත්තු වේ. එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ක ව්‍යාපෘති යෝජනා 19ක් සෞභාග්‍ය කාර්යාංශය අනුමත කර ඇත. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 65කට වැඩි ප්‍රතිපාදන අනුමත කර තිබේ. මෙම රන් භාණ්ඩ නිෂ්පාදන ගම්මානය වෙනුවෙන් රුපියල් මිලියන 6ක් වැය කෙරේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මධ්‍යම හා සබරගමු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක්ම වූ වැසි ඇතිවිය හැකිය. බස්නාහිර වයිඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60ක් දක්වා වූ තද සුළංද උතුරු මැද වයිඹ බස්නාහිර දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේද විටින් විට තද සුළංද ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල
කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනේ 75% කටයුතු අවසන්. තේ වගාවට දියර පොහොර වර්ග 2ක්. කොවිඩ් මැඩලීමට තවදුරටත් විදේශ රටවල සහාය ලබා ගැනීමට පියවර. ගිනිගත් නෞකාව හේතුවෙන් පීඩාවට පත් වූ දිහිවරින්ට වන්දි ගෙවීම ආරම්භේ. ඍජු විදේශ ආයෝජන නැංවීමට මහ බැංකුවෙන් වැඩසටහන්. කොළඹ කලාපයේ සීලම ගුරුවරුන් එන්නත් කර අවසන්. අගෝස්තුවේදී පාසල් විවෘත කිරීමේ බලාපොරොත්තුවක්. නිරෝධන නීති කඩ කළ 41,000කට නඩු. ලොවපුරා ඇති බෞද්ධ සිද්ධස්ථානවල තොරතුරු එක් රැස් කෙරේ. ලෝක වෙළඳාමේ තවදුරටත් ප්‍රමුඛයා චීනය බව තහවුරු වේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලා 4ක සත්කාරකත්වයේ ලබා ගැනීමට රටවල් 3ක උත්සාහයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රති ප්‍රකාශය සවස 6ට.